समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අසීමිත කරුණාවකින් අසීමිත දයාවකින් ලෝකයට මතු කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම තමාව අවබෝධය කරා පමුණුවනවා. සුවපත් වීම පැත්තට තමාව පමුණුවනවා. එබඳු සුවපත් වීමක් තහවුරු කරගන්නට අපි තුල ඍජු වැඩපිළිවෙලක් මේ මොහොත තුල තිබිය යුතුයි. එබඳු ඍජු වැඩපිළිවෙලක් අමුතුවෙන් අපට ගවේෂණය කරලා හොයාගන්න දෙයක් නැහැ. එබඳු ඍජු වැඩපිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මතු කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට අමුතුවෙන් සොයා බලා විමසා තේරුම් ගන්න දෙයක් නැහැ. හොයන්න දෙයක් නැහැ. පරිේශනයක් කරන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ලොව අග්‍රතම පරිේශණයේ වෙච්ච ආර්ය වූ පරිේශණයේ සිදු කොට හමාරයි. ඒ ආර්ය වූ පරිේශණයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ අපට මතු කළ යුතු ධර්මය ඊටාම මනවින් පිරිසුදු ලෙස පැහැදිලි ලෙස අර්ථ සහිතව මතු කරලා දීලා තියෙනවා. අද ධම්මානුපස්සනාවටම අයිති වෙන පර්යායක් පැහැදිලි කරන්න හිතුවා. මේ සතිපට්ඨාන සූත්‍රයේම අන්තර්ගතයේ විවිධාකාරයෙන් පැහැදිලි කරපු අවදීන් අතර ඊටාම සුවිශේෂ දේශනාවක් හැටියටයි අද දේශනාව අපි සිද්ධ කරන්නේ. මොකද මේ පිළිබඳ වෙනත් පර්යායන් කීපයකුත් මතු කරගන්න බැරි කමක් නැති නිසා. ඔබට මතක ඇති ගොඩාක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නිකට උත්තරයක් හැටියටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ තමයි දැන් අපි කියනවා සතිපට්ඨානෙ වඩන්න කියලා. ඒකේ ධම්මානුපස්සනාවේදී අපි මතක් කළා ආයතන විදර්ශනාව කොහොමද කරන්න කියලා. මේත කාලෙම ස්කන්ධ විදර්ශනාව කරන්නේ කොහොමද කියලාත් මතක් කළා. මේකේ තියෙනවා බොහොම නීවරණ විදර්ශනාව, බොජ්ජංග විදර්ශනාව සහ ආර්ය සත්‍ය විදර්ශනාව කියලා ධම්මානුපස්සනාව පැති පහකින් තමයි අපි සිද්ධ කරන්නේ. පැති පහකින්. එතකොට පස් පැත්තකින් සිද්ධ කරන මේ ධම්මානුපස්සනාව ඊටාම වැදගත් ප්‍රභේදයක් හැටියට, වැදගත් පැත්තක් හැටියට, ඊටාම සුවිශේෂ නියෝජනයක් හැටියට අප මෙතනදී තේරුම් ගත යුතු ඊටාම වැදගත් කොටාසයක්. මේ ඔක්කොම වැදගත්. ඒ අතර ටිකක් නොතේරෙන මට්ටමේ පවතින මේ ආර්ය සත්‍ය විදර්ශනාව කොහොමද කරන්නේ කියලා. ධම්මානුපස්සනාවට අයිති ආර්ය සත්‍ය විදර්ශනාව කොහොමද කරන්නේ? ඒක මොන මට්ටමින් කළ යුතු දෙයක්ද කියලා බොහෝ දෙනෙකුට කුතුහලයක්, බොහෝ දෙනෙකුට ගැටලුවක්, බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පවතිනවා. කොහොමද මේක කරන්න කියලා. ආර්ය සත්‍ය විදර්ශනාව කරන ආකාරයයි අද මේ දේශනාව තුලින් අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ දන්නවා මේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, ධර්ම පිළිබඳ විදර්ශනා කරන ශ්‍රාවකෙක් නම් ඒ විපස්සනා කරන පුද්ගලයා විසින් පින්වත්නි අනිවාර්ය වශයෙන්ම ඒ පුද්ගලයා කළ යුතු පටිපාටි ඔබ දන්නවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන වාක්‍ය අර්ථය මතුවෙන විදියටයි අපි දැන් මේක සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඒ කියන්නේ පාරිසරික සාධක බොහොම වැදගත්. මොකද පාරිසරික සාධක වැදගත් කියන්නේ සමහර තැන්වල භාවනාව වැඩෙන්නේ නැති තැන් තියෙනවා. සමහර තැන්වලදී භාවනාව වැඩෙන්නේ නැහැ හරියට. හිත වඩා ගන්න බෑ.
එතකොට සමහර තැන්වලදී අනාදිමත් කාලයක් තිස්සේ ඒවා තුල මේ රාග දේශ මොහ ඇවිස්සෙන විදිහටම පවතිලා ඊට අනුව තරංග තමයි පිහිටලා තියෙන්නේ. එතකොට ඒ නිසා සමහර තැන්වලදී භාවනාවක් වුණත් හිත වඩා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසායි භාවනාවට වෙනම තැනක් සහ වෙනම වෙලාවක් කලාවක් අවශ්‍යයි කියලා අපි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ මෑත කාලයේ අපි මේ ප්‍රඥා නාලිකාවෙම මැදිහත් වීමෙන් කළා වැඩසටහන ගලදාරි හෝටල් පරිශ්‍රවේ. ඉතින් එතන සමහර අයට හිත වඩා ගන්න බොහොම අමාරු තැනක් වුණා. සමහර භූමි තියෙනවා හිත වැඩෙන්නේ නැති තැන්. එතකොට ඒ සමහර තැන්වලදී හිත වැඩෙන්නේ නැත්තේ ඒවා බොහෝ කාලයක් රාග දේශ මොහ වෙනුවෙන්ම වෙන් වෙලා සාංශාරික වශයෙන්ුත් ඒවාම වැඩෙන විදියට තිබුණාම ඒ බඳු තැනක හිත වඩා ගන්නවා හිත පුහුණු කර ගන්නවා චිත්ත සමාධිය උපදවා ගන්නවා කියන එක බොහොම අමාරු වැඩක්. එතකොට ඒ අමාරුකම ප්‍රබලව බලවත් ලෙස දැනෙනවා සමහර තැන්වල. ඒ කියන්නේ ස්ථානයේ වැදගත් පාරිසරික සාධක වැදගත්. එතකොට ඒ නිසා මේ බඳු කර්මස්ථාන සහ මේ ආකාරයෙන් තමන්ව විමර්ශනය කරන්න කැමති තමන්ව විමර්ශනය කරන ශ්‍රාවකයෙක් නම් එබඳු ශ්‍රාවකයෙකුට පින්වත්නි එබඳු ශ්‍රාවක භාවයක් තියෙනවා නම් එබඳු ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක් තමයි ඊටාම ප්‍රකටව උපකාරාර්ථයෙන් වැදගත් වන දෙයක් තමයි ජීවිත අවබෝධය කරා යන්න පාරිසරික සාධකද තමා තුළ ඇතිවෙන සූදානමද ඊට පස්සේ තමා තුළ ඇතිවෙන මානසිකාරයේද සති සම්පජඤ්ඤයේද මේවා ඊටාම වැදගත් දේවල්. පූර්වක්‍ෘත්‍ය පවා ඊටාම වැදගත්. පූර්වක්‍ෘත්‍ය කරන ආකාරයේ පවා අපි දේශනාවලදී මතු කරලා පැහැදිලි කරලා දේශනා කොට තිබෙනවා. ඉතින් මේ විදිහට බලනකොට දැන් ආර්ය සත්‍ය විදර්ශනාව කියලා කියන්නේ මේක ධම්මානුපස්සනාවට අයිති දෙයක්. ඒ ධම්මානුපස්සනාවට අයිති නිසා එතනදිත් ඒ පුද්ගලයා තුළ විවේක නිශ්චිත භාවය හදාගන්න කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකය. මෙතන උපදි විවේකය කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන මට්ටමට හිත යම් සමාහිත බවක් හදාගන්න ඕන. ඒ බඳු සමාහිත භාවයකින් විවේක සහගතවයි මෙබඳු තත්වයක් ඔස්සේ තමන්ගේ හිත පුහුණු කළ යුතු වන්නේ. මෙබඳු ආකාරයටයි තමන්ගේ හිත පුහුණු කළ හැකිවන්නේත් යුතු වන්නේත් හැකිවන්නේත් මේ විදිහටයි. දැන් ඔබ දන්නවා ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ආර්ය සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය. මොකක්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක නම් වූ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. මෙබඳු ආකාරයක චතුරාර්ය සත්‍ය නම් වූ ලෝකේ සදාතනික සත්‍යයක් පවතිනවා කියන එක දැන ගැනීමම තමයි පින්වත්නි විද්‍යාවේ පහළවීමේ මූලික අත්තිවාරම සම්මාදිට්ඨියේ මූලික අයිතිය පදනම. එතකොට සම්මාදිට්ඨිය උපදවා ගත්ත සැබෑ ශ්‍රාවකෙක් විදිහට සම්මාදිට්ඨිය උපදවා ගත්ත සැබෑ ශ්‍රාවකෙක් හැටියට සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදිහට පින්වත්නි ඔබ තුල සම්මාදිට්ඨිය උපදවාගත් ශ්‍රාවකෙක් විදිහට ඔබ තුල අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කිරීමේ කුසලතාවයේ ගොඩනගා ගන්න ඕන. ඒතර විද්‍යාව පහළ වෙනවා කියලා කියන්නේ දුක නම් වූ සත්‍ය පිළිබඳව ඥාණයට විද්‍යාව කියන්නේ. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ ඥාණයට තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ ඥාණයට තමයි විද්‍යාව කියන්නේ. දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ ඥාණයට තමයි විද්‍යාව කියලා කියන්නේ. එතකොට දුක පිළිබඳවත් දුකේ හට ගැනීම පිළිබඳවත් දුකේ නිරෝධය පිළිබඳවත් දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳවත් පවතින නුවණට ඥාණයට අපි කියනවා සම්මාදිට්ඨිය සහ එමත් නැත්නම් විද්‍යාව කියලා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං දුක පිළිබඳ ඥානයක් නැතිකම. දුකේ හට ගැනීම පිළිබඳ ඥානයක් නැතිකම. දුක නිරුද්ධ කිරීම පිළිබඳ ඥානයක් නැතිකම. දුක නිරුද්ධ කිරීමේ පිළිවෙත පිළිබඳව ඥානයක් නැතිකම. ඒ ඥානෙ නැතිකමම තමයි අවිජ්ජා කියලා කියන්නේ.
එතකොට එහෙමනම් අපට පැහැදිලි වෙනවා මූලික වශයෙන් සම්මා දිට්ඨිය උපදවගත්ත ශ්‍රාවකයෙකුට තමයි ධම්මානුපස්සනාව කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ආර්ය සත්‍ය විපස්සනාව කියන එක සම්මා දිට්ඨිය නැති පුද්ගලයෙකුට කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් දැන් මේ ධම්මානුපස්සනාවට එනකොට එයා තුළ සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද? එයා තුළ සම්මා දිට්ඨියේ පහළවීමක් තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය නැත්තම් මොකක්වත් මේක කරගෙන යන්න බෑ ඉස්සරහට. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක බොහොම වැදගත් දෙයක්. සම්මා දිට්ඨිය උපදවාගත්ත ශ්‍රාවකෙක් විදියටයි ඉදිරියට ධර්මයේ පුහුණු කරගෙන අපිට යන්න තියෙන්නේ. නැත්තම් මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැන් ආර්ය සත්‍ය පිළිගන්නේ නැති කෙනෙකුට ආර්ය සත්‍ය විපස්සනා කරන්න බෑ. ඒ නිසා සම්මා දිට්ඨිය තියෙන්නම ඕන. එහෙමනම් මේ කොහොමද ධම්මානුපස්සනාව ආර්ය සත්‍ය විදර්ශනාව හැටියට වඩලා අවබෝධය කරා යන්නේ? එහෙම අවබෝධය කරා යන්න කැමැත්තක් තියෙන ශ්‍රාවකෙක් දුක ඊටා පැහැදිලිව තේරුම් ගන්න ඕන. දුක හටගන්න විදිහ තේරුම් ගන්න ඕන. දුක නිරුද්ධ කිරීම පිළිබඳව තේරුම් ගන්න ඕන. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව වෙච්ච ආර්ය ෂ්ටාංගික මාර්ගයේ පිළිබඳවත් එයා තේරුම් ගන්න උවමනයි. තේරුම් ගන්න ඕන. එතකොට මේ තේරුම් ගැනීමම තමයි ඔබව අවබෝධය කරා හසුරුවන්නේ, අවබෝධය කරා ඔබව ගොඩ නගන්නේ. එතකොට අවබෝධය කරා ඔබගේ ගොඩ නැගීම ඇති වෙන්න ධම්මානුපස්සනාව වඩන්න මේ පිළිබඳ නුවණ අවශ්‍යයි. දැන් මේ පිළිබඳ නුවණ ඇති වෙනවා කියන එක විතරක් මදි. ධම්මානුපස්සනාවේදී ඔබ කළ යුතු වන්නේ ආර්ය සත්‍ය විදර්ශනාව තුලදී ඔබ විමසිය යුතු වන්නේ ඊට වැදගත් දෙයක් කුමක්ද? අර අපි හැමදාමත් සතිපට්ඨානයි කියන පරයය. මොකක්ද? සතිපට්ඨානයට ආවේනික වශයෙන් සතිපට්ඨානෙ වඩනවා කියන ස්වභාවය. ඒතර සතිපට්ඨානෙ වඩනවා කියන ස්වභාවය වඩනවා කියන එකෙන් එයා අදහස් කර සතිපට්ඨානෙ වඩනවා කියන එකෙන් ඒ යෝගාවචරයා දැනගන්නේ මේ ධර්ම, ඒ කියන්නේ මොන ධර්මද? චතුරාර්ය සත්‍ය ධර්ම. දුක, සමුදය, නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන ස්වභාවය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමුදය වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් වය වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍යයන් සමුදය වය ධම්මානුපස්සීවා. සමුදය වී සමුදය වෙච්ච තැනම වය වෙනවා කියන නුවණ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන මේ ශ්‍රාවකයාට තියෙන්න ඕන. කොහොමද චතුරාර්ය සත්‍ය සමුදය දකින්නේ? කොහොමද චතුරාර්ය සත්‍ය වය දකින්නේ? සමුදය වය අතර ඇතිවි නැතිවි යන්නේ කොහොමද චතුරාර්ය සත්‍ය කියලා එක දැකීම කියන එකට ඊටාම ඒ දැකීම විමසීමම තමයි ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය විදර්ශනාව කියලා කියන්නේ. දැන් ඔබ දන්නවනේ ධම්මානුපස්සනාවේ 5 ආකාරයක සම්මර්ෂණයක් නේ කරන්න තියෙන්නේ. මොනවද? සලායතන සම්මර්ෂණය, ස්කන්ධ සම්මර්ෂණය, නීවරණ සම්මර්ෂණය, බොජ්ජංග සම්මර්ෂණය, ආර්ය සත්‍ය සම්මර්ෂණය. එතකොට මේවා සමුදේ වෙන ආකාරයත් භාවනාවෙන් යෝගාවචරය දැනගන්න ඕන. ඒ වගේම නැති වෙන ආකාරයත් භාවනාවෙන් යෝගාවචරය දැනගන්න ඕන. මේවා පවා ඇති වෙලා නැති වෙලා යන ධර්ම නේද කියලයි ධම්මානුපස්සනාවෙන් දකින්නේ. එතකොට ඒ ශ්‍රාවකයා තුල විපස්සනා සම්මාදිට්ඨිය ඉපදිලා එතනින් යා මාර්ග සම්මාදිට්ඨියට ඇවිල්ලා ඒ මාර්ග සම්මාදිට්ඨියෙන් ඒ ශ්‍රාවකයා ඵල සම්මාදිට්ඨියට ඇවිල්ලා අවබෝධය කරා පිවිසෙනවා. මෙන්න මේක කොහොමද මේ චතුරාර්ය සත්‍යයේ සමුදේ වැය දකින්නේ කියන එක තමයි අද දේශනාවේ අපි පැහැදිලිව මතක් කරන්නේ. මේකට ක්‍රම දෙකක් තුනක් පැහැදිලි කරන්න පුළුවන්. මේක ටිකක් අප්‍රකට වුණත් මේ ක්‍රමේ ඊටාම පැහැදිලි ක්‍රමවේදයක් විදිහට ඔබ පිළිගත යුතුයි. මුලින්ම ධම්මානුපස්සනාවේදී ආර්ය සත්‍ය සම්මර්ෂණයට කලින් ඒ ශ්‍රාවකයා විසින් ඒ යෝගාවචරයා විසින් පින්වත්නි මේ දුක කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් හදා ගන්න ඕන. එතකොට මේ පැහැදිලි අවබෝධයක් නැත්නම් දුකේ ඇතිවීම නැතිවීම දකින්න බෑ. එතකොට දුක සමුදය වී වය වී යන ආකාරය දකින්න නම් මේ දුක කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. දැන් ඉස්සෙල්ලා අපි දුක තේරුම් ගමුකෝ. දැන් ඔය සත්‍ය විභංග සූත්‍රවල එහෙම දුක තෝරලා තියෙන පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙලට දුක තේරුම් ගන්න ඕන.
එතකොට මේ තේරුම් ගැනීම පිණිස තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුක තේරුම් ගැනීම පිණිසම තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානි කම්මං ආදී වශයෙන් උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය ආචික්කනා කියන්නේ මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ පඤ්ඤපනා පණවලා තියෙන්නේ. ඊට පස්සේ පට්ඨපනා කියන්නේ පිහිටුවලා තියෙන්නේ. මේ ධර්මී මෙන්න මෙහිමයි කරලා තියෙන්නේ, පිහිටුවලා තියෙන්නේ. විවරණා විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි විභජනා කියන්නේ බෙදා වෙන් කරලා පැහැදිලි කරලා තියෙන්නේ. උත්තානි කම්මං ස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානි කම්මං. එතකොට මේ ධර්මය ප්‍රකාශ කරලා, දේශනා කරලා, පනවලා, පිහිටවලා, විස්තර කරලා, ප්‍රකට කරලා, උඩට ඉස්මතු කරලා, මතු කරලායි තියෙන්නේ. උඩට ඉස්මතු කරලා මතු කරලායි තියෙන්නේ. එතකොට මේ විදියට කරන්නේ මේ ආර්ය සත්‍ය සම්මර්ෂණය කර ගැනීම පිණිස පහසුවටයි. එහෙමනම් මේ මතු කරලා ඉස්මතු කරලා බෙදලා තියෙන චතුරාර්ය සත්‍ය ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තම තමයි තේරෙන්නේ ඒ ඉගෙනගත්ත ශ්‍රාවකයාට මේවා සමුදය ධම්මානුපස්සීව, මේවා හට ගන්නවා වය ධම්මානුපස්සීව, මේවා නැති වෙලා යනවා. ඒ හටගත්ත තැනම නැති වෙලා යනවා. සමුදය වය ධම්මානුපස්සීව. එහෙමනම් මේ ආර්ය සත්‍ය තුල පවා මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නේද මේ හිත තුල තියෙන්නේ කියලා දැනගන්නවා. ඒ දැනගන්නේ කුමක් නිසාද සමුදය වෙන්නේ, කුමක් නිසාද වය වෙන්නේ, කුමක් නිසා සමුදය වී වය වෙනවාද කියන එකයි මෙතන පැහැදිලිව දැනගන්නේ. මේවා ඔක්කොම හිතේ උපදින ධර්ම. මේ හිතේ උපදින ධර්ම. මොකද මේක අපි කතා කරන්නේ ධම්මානුපස්සනාව පරයයන් මිසක් මේක නිකම්ම චතුරාර්ය සත්‍ය කියන තැනින් නෙමෙයි. භාවනා කරන යෝගාවචරයේ සියුම්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය දැනගන්නවා කියන තැනින් අවබෝධය තහවුරු කර ගැනීම දක්වාම තමන්ගේ චින්තනය හසුරුවා ගන්න විදිය ගැනයි අප මෙතනදී පැහැදිලිව කතා කරන්නේ. ඉතින් අපි දුක තේරුම් ගමුකෝ, කොහොමද මේක සමුදය වෙන්නේ, වැය වෙන්නේ කියන කාරණේ අපි පස්සේ තේරුම් ගන්න උත්සාහ කරමු. පින්වත්නි, දැන් හොඳට බලන්න. දැන් ජාතිය කොහොමද තෝරලා තියෙන්නේ? ජාතිය දැන් දුක කිව්වහම අපි කතා කරන්නේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස. ඊට පස්සේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, ඊට කලින් කියනවා ප්‍රියෙහි විප්‍රයෝග දුක, අප්‍රියෙහි සම්ප්‍රයෝග දුක, අවසානට කියන සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් මේක නිකන් වචන තේරුම් ගත්තට බෑ ධම්මානුපස්සනාව වඩන්න. ආර්ය සත්‍ය විදර්ශනාවට බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මොකක්ද ජාතිය කියලා කියන්නේ? ජාතිය දුකක් නම් ජාතිය දුකක් වෙන්නේ ජාතිය දැනගන්න එපාය. ජාතිය දුකක් කියලා තේරුම් ගන්න ජාතිය දන්නේ නැති මිනිස්සෙකුට පුළුවන්ද? බෑ. ජාතිය දන්නේ නැති මිනිහෙකුට ජාතිය දුකක් බව තේරුම් ගන්න බෑ. ඒ නිසා ඉස්සලා ජාතිය දැනගන්න ඕන. ජාතිය කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන එක නෙමෙයි. මොකද්ද ජාතිය කියන්නේ? යා තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ඔහොමනේ ජාතිය තෝරන්නේ. මොකද්ද? ඒ සත්වයන්ගේ යා තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ඒ සත්වයන්ගේ සත්ව ලෝකවල යම් ඉපදීමක් ඇත්ත ජාති සංජාති විශේෂයෙන් ඉපදීමක් ඇද්ද ඔක්칸ති කියන්නේ මව් කුසකට බැස ගැනීමක් විශේෂයෙන් ඉපදීමක් ඇද්ද ඊළඟට අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවු ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද ආයතනයානම් පටිලාභෝ ඇස කන ආදී ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද මෙයයි
ජාතිය. ඔන්න ජාතිය මතක තියාගන්න. මොකද ජාතිය දන්නේ නැති කෙනෙකුට ජාතිය ඉලක්ක කරගෙන ආර්ය සත්‍ය විදර්ශනාවේ මේ අවබෝධය කරා යන විදියට යාට පුළුවන්කමක් නැහැ සමුදය වැය දකින්න. ධම්මානුපස්සනාවේදී මේ සමුදය වැය දකින්න එපායි. මේවා ඔක්කොම මනසේ උපදින ධර්ම. මේවා ඇති වෙන්නේ මේ විදියටයි නැති වෙන්නේ මේ විදියටයි කියලා දැක ගැනීම දක්වාම හිත හසිරවීමට තමයි අපි මේවා ටික හොඳට මුලින්ම දැනගන්නේ. එතකොට දැන් ඔන්න දැන් අපි දුක විතරක් ඉස්සෙල්ලා තෝරගමුකෝ. ඊට පස්සේ ජරා. මොකද්ද ජරා කියන්නේ? ජරා කියන්නේ දුකට කියන පర్యాయ වචනයක්. දුකේම අතිරේක කාරණයක්. මොකද්ද ජරා කියන්නේ? යාතේ සන්තේසානං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා, කණ්ඩිච්චතා, පාලිච්චතා මේ විදිහට අපි කියාගෙන යනවා. මොකක්ද ජරාව කියලා කියන්නේ? ජරාව කියලා කියන්නේ ඒ සත්ව ලෝක යාතේ සන්තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකා ඒ සත්ව ලෝකවල යම් කිසි දිරීමක් ඇද්ද? දිරා යාමක් ඇද්ද? දත් කැඩී යාමක් ඇද්ද? කෙස් ආදී පැසී යාමක් ඇද්ද? සමෙහි රලි වැටීමක් ඇද්ද? ඇස්කන ආදී ඉඳුරන් මෝරා යාමක් ඇද්ද? මේරුවාට පස්සේ තමයි ඒවා යථාපරිදි ක්‍රියාත්මක නොවෙන්නේ. මේකට තමයි ජරාව කියලා කියන්නේ. දැන් ඔක තේරුම් ගන්න කොහොම? මේකට තමයි ජරාව කියලා කියන්නේ. ඊට පස්සේ මරණය කියන්නේ මොකද්ද? අපි මෙහෙම නිකන් දල වශයෙන් තේරුම් ගන්න මරණය. යාතේ සන්තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ චුති වචනතා බේදෝ අන්තරදානම් මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රිය මේ රූපයන්ගේ බිඳ වැටීම මේවා මේ විදිහට මරණය තෝරනවා. කොහොමද? ඒ සත්ව ලෝකවල යම් කිසි චුත වීමක් ඇද්ද? වහා වෙනස් වෙන ස්වභාවයක් ඇද්ද? බිඳී යන ස්වභාවයක් ඇද්ද? අන්තරදානෝ අතුරුදහන් වීමක් ඇද්ද? මරණයට පත්වීමක් ඇද්ද? කාලකිරියා කලුරිය කිරීමක් ඇද්ද? ඒ වගේම ඊළඟට කියනවා මොකද්ද? කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද? මේක තමයි ප්‍රිය ආයුෂ්මතුනි මරණය කියලා කියන්නේ. මේකට කියන්නේ මොකද්ද? මරණය. මරණය. ශෝකය කියන්නේ මොකද්ද? ශෝකය කියලා කියන්නේ යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍ය තරේන ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝති තක්කං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවුසෝ සෝකෝ. විවිධාකාර විපත්වලදී පීඩා විඳින කෙනෙකුන් තුල ඒ විපත නිසා ඉවසා ගන්න බැරුව දුකකින් වේදනා විඳින කෙනෙක් තුල යම්කිසි ශෝක වීමක් ඇද්ද? තැවීමක් ඇද්ද? එබඳු ස්වභාවයක් ඇද්ද? සිත දවාලන ගතියක් ඇද්ද? හාත්පසින්ම මෙබඳු ස්වභාවයක් ඇද්ද? මේකට අපි කියනවා පින්වත්නි ශෝකය කියලා කියනවා. එතකොට පරිදේවය කියන්නේ මොකක්ද? ශෝක පරිදේවය කියලා කියන්නේ. එතකොට පරිදේවය කියලා කියන්නේ පින්වත්නි පරිදේවය ගැන කියන්නේ විවිධාකාර විපත්වලදී ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙක් තුළ ඒ විපත නිසා ඉවසා ගන්න බැරුව වේදනාව විඳින කෙනෙක් තුළ යම් හඬා වැළපීමක් ඇද්ද? ඒක තමයි පරිදේවය කියලා කියන්නේ. නම් ගොත් කියා අඬනවා. අනේ මට මොකද වුනේ කියලා කෑ ගහ අඬනවා. ඒ පරිදේවය නිසා. පපුවට අත් දෙකින් ගහ අඬනවා. ඒකට කියන්නේ පරිදේවය කියලා. පරිදේවය. මේ දුක කියන එක තේරුම් ගන්න මේ විදියට. ඊට පස්සේ ඊළඟට කියනවා දුක්ඛං කතමං චාවසෝ දුක්ඛං ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ. එතන දුක කියලා කියන්නේ පින්වත්නි කායික දුකට. එතන දුක කියන්නේ මොකද්ද? කායික දුකට. ඒක තෝරනවත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ යංකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. ඔහොමයි
එතන දුක තෝරන්නේ. අර දැන් බලන්න දුක තෝරද්දී ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ කියලා. පරිදේව ඊට පස්සේ දුක්ඛ කියලා ගත්තේ. එතන දුක කියන්නේ එතන දුක කියන්නේ සමස්ත දුකට නෙමෙයි. එතන දුක කියන්නේ කායික දුකට. කායික දුකක් ඇද්ද? කායික අමිහිරි වේදනා හට ගන්නවද? ස්පර්ශයෙන් හට ගන්නා වූ දුකක් අමිහිරි වේදනාවක් තියෙනවා නම් ඒකට කියනවා දුක කියලා. ඊළඟට දුක් එතන තියෙනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. මොකක්ද මේ දෝමනස්සේ කියලා කියන්නේ? යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. ඉවසා ගන්න බැරි විදිහේ පිනති මානසික දුකක් හට ගන්නවා. අමිහිරි වේදනාවක් හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් මේ ඔක්කොම හටගන්නේ මොකද? ස්පර්ශයෙන් නිසා. ස්පර්ශයෙන් හට ගන්නවා. ඒකනේ මේ දැන් දෝමනස්සේ ගැන කියද්දී කොහොමද කියන්නේ? චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අස. මනෝ සම්පස්සේ නිසා මේ දුක හටගෙන තියෙන්නේ. එතකොට ඒ බඳු හට ගැනීමක් ඒකට කියනවා මේ මානසික දුක. ඊට පස්සේ කියනවා මොකද්ද? උපායාස. උපායාස කියන්නේ මොකද්ද? අඤ්ඤතරඤ්ඤතරේන බියාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ඒ විදිහට කියාගෙන යනවා. ওই විදිහට කියාගෙන යන දුකේ ස්වභාවය පිළිබඳව ධර්මී පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙනකොට අපිට පැහැදිලි නොයික් විපත්වලදී පීඩාවලදී ඉවස ගන්න බැරි වේදනාවක් ඇති වෙනකොට ඒ ඇතිවීම නිසා මෙයා වෙහෙසටපත් වෙනවා, විඩාවටපත් වෙනවා, සුසුම් හෙලනවා. අන්නේ සුසුම් හෙලීමේ ස්වභාවයක් ඇද්ද? ඒ සුසුම් හෙලීමේ ස්වභාවයම තමයි පින්වත්නි මෙතන මේ උපායාසය කියලා කියන්නේ. ඊට පස්සේ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන්නේ මොකද්ද? යමක් නොලැබීමේ දුක කියන්නේ මොකද්ද? නොලැබීමේ දුක කියලා කියන්නේ පින්වත්නි මේ ඊඩම බලාපොරොත්තුෙන් ඉඳලා ඊඩම ලැබෙන්නේ නැහැ. කුඹුර බලාපොරොත්තුෙන් ඉඳලා කුඹුර ලැබෙන්නේ නැහැ. දරුව බලාපොරොත්තුෙන් ඉඳලා දරුව ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ජාති ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝවත මයාන ජාති ධම්මා අස්සාම. ඒ කියන්නේ පින්වත්නි ඉපදීම උරුම කරගත්ත සත්‍යේකට මෙන්න මෙහිම ආසාවක් උපදිනවා. අනී ඒකාන්තයෙන්ම ඉපදීම උරුම වෙන්නේ නැත්තම් ඒකාන්තයෙන්ම ඉපදීම අපකරා ඉන්නේ නැත්තම් කොයිතරම් අගේයිද කියලා එහෙම හිතෙනවා. ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒක කැමති වුණාට ඒක යාට ලැබෙන්නේ නැහැ. නැවත නැවත ඉපදෙනවා. ජරාවටපත් වෙන කෙනෙක් ජරාවටපත් වෙන්නේ නැත්තම් අනේ කොයිතරම් හොඳ දෙයක්ද කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ජරාවටපත් වෙන්නේ නැති එක කොයිතරම් හොඳ දෙයක්ද කියලා හිතාගෙන හිටියට එයාට ජරාවටපත් නොවී ඉන්නේ නැහැ. එයා ජරාවටපත් වෙනවා. අන්න ඒක තමයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. ප්‍රාර්ථනා කරනවා නමුත් ඒක ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන හැටියට එයා ප්‍රාර්ථනා කරන ලෝකේ යාට මුණ ගැහෙන්නේ නැහැ. එයාට බලාපොරොත්තු වෙන ලෝකේ යාට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයා ලෙඩ වෙනවට කැමති නෑ. අනේ ලෙඩ වෙන්නේ නැත්තම් මොන තරම් හොඳයිද, ලෙඩ වෙන්නේ නැත්තම් මොන තරම් ශාන්තයිද, සනීපයිද කියලා එයා හිතනවා. නමුත් ලෙඩ වෙන්නේ නැති එක ශාන්තයි සනීපයි කියලා එයා හිතුවට ලෙඩ නොවි තියන්නේ නෑනේ. උපන් සත්වයා ලෙඩ වෙනවනේ, වයසට නොයා ඉන්නේ නෑනේ. උපන් සත්වයා වයසට යනවනේ. මරණයටපත් නොවි තියන්නේ නෑ. මොකද මරණයටපත් වෙනවා. නමුත් එයා නොමැරීන්ට ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්. මැරෙන්නේ නැත්තම් කොච්චර හොඳයිද මේ හිතෙන්න පුළුවන්. නමුත් ඒවා තමා කරා පැමිණෙන ධර්ම. අන්න ඒ ටිකට තමයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා කියන්නේ. එහෙම නැතුව ගෙදර ලැබෙන්නේ නැති එක, දරුවෝ ලැබෙන්නේ නැති එක, කුඹුර ලැබෙන්නේ නැති එක මේ වගේ කතාවක් එහෙම නෙමෙයි මෙතනදී අප කතා කරන්නේ. එහෙම තත්වයක් නෙමෙයි. එතකොට දැන් මේක අපි දැන් දුක ගැන නිකම්ම දල අදහසක් ඔය කිව්වේ. දුක ගැන අපි වෙනම දේශනාත් කරලා තියෙනවනේ. එතකොට දැන් මේ ධම්මානුපස්සනාවේදී ආර්ය සත්‍ය සම්මර්ෂණය තුල දුකත්, දුක්ඛ සමුදයත්, දුකේ නිරෝධයත්, දුක්ඛ නිරුද්ධ කරන ප්‍රතිපදාවත් කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව තමයි දුක් ආර්ය සත්‍ය විපස්සනාව ධම්මානුපස්සනාවට අයිතිව කරන්නේ. එතකොට මේක අපි දකින්න ඕන
මේවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන ධර්ම. ජාතියද, ජරාවද, ව්‍යාධියද, මරණයද, ශෝකයද, පරිදේවයද, දුකද, දෝමනස්සයද ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන ධර්ම. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔව් ඇත්ත තමයි. ඉපදින එකේ ආයේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. ජරාවට ලෙඩ වෙන එකේ තෝ ලෙඩ වෙනවා බෙහෙත් ගන්නවා ආයෙ හොඳ වෙනවා ආයෙ ලෙඩ වෙනවා ආයෙ බෙහෙත් එහෙම. ඊට පස්සේ දුක එනවා. ඉතින් මේ එක එක දේවල් නොලැබුණාම දුක එනවා. ආයෙ ලැබෙනකොට දුක නෑ. ආයෙ එහෙ මට්ටමින් නෙමෙයි මේක දකින්නේ. මෙතන මොකද මේ ධම්මානුපස්සනාවනේ මේ කතා කරන්නේ. මේ වචනේ අයින් කරන්න බෑනේ අපිට මෙතන. ඒ කියන්නේ ධම්මානුපස්සනාව කියන ස්වභාවය අත්හැරලා අපිට මේක කතා කරගන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. ධම්මානුපස්සනාව. ඒතකොට ධම්මානුපස්සනාවේදී අපි ධම්මානුපස්සනාව වඩනකොට මේක අනිවාර්යෙන් වඩන්න ඕන එකක්. අවබෝධයටපත් වෙනවා. ධම්මානුපස්සනාව වඩනකොට අපි වඩනවා කියන්නේ සමුදය ධම්මානුපස්සීව මේවා ඇති වෙන විදිය දකින්න ඕන. වය ධම්මානුපස්සීව නැති වෙන විදිය දකින්න ඕන. නැති වෙලා යන ආකාරය දකින්න ඕන. මේවා ඇති වෙන්නේ කුමක් නිසාද? ඔන්න දැනගන්න. මේවා ඇති වෙන්නේ ධම්මානුපස්සනාවේදී කොහොමද කියන්නේ? මානසිකාර සමුදයා ධම්මානං සමුදයෝ. මානසිකාරයේ ඇති තාක්කල් විතරයි මේ සියලුම ධර්ම උපදින්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය කියන ස්වභාවයට අයිති ආර්ය සත්‍ය සම්මර්ෂණේ මේ කියපු ජාතියද ජරාවද මරණයද ශෝකයද පරිදේවද දුකද මේවා ඔක්කොම පින්වත්නි මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි උපදින්නේ. හොඳට බලන්න උදාහරණයක් විදියට මම ඔබට කියන්නම් පින්වත්නි. මෙතන දැන් ජාතිය කොහොමද මානසිකාරය නිසා ඇති වෙන්නේ? පින්වත්නි ජාතිය ගැන තෝරද්දී අපි කිව්වේ ජාති ඒ සත්වයා තුලත් ඒ සත්ව නිකාය තුලත් මනුස්සයා තුල විතරක් නෙමෙයි. යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. එහෙමනේ තෝරන්නේ. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඇස කන ආදී ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද? ආයතනන මේවා ඒ මානසිකාරයේ පැත්තෙන් තියෙනකොට උපදිනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න පින්වත්නි ඇස පැත්තෙන් මානසිකාරයේ තිබ්බොත් තමයි ඇහැ නිසා පංච උපාදානස්කන්ධය හටගන්නේ. අන්න කන්දානම් පාතුභාවෝ. ඊට පස්සේ කන පැත්තට මානසිකාරය යනකොට එතනම ඒ ඇස නිසා හටගත්ත ලෝකේ බිඳ වැටිලා කඩා වැටිලා නිරුද්ධ වෙලා යන්නේ නැද්ද? නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් මෙතන දැනගන්නේ පොදු නිර්ණායකයක් විදියට. මොකද්ද? මානසිකාරය තියෙන තාකල් මේ ධර්ම උපදිනවා. මානසිකාරය තියෙන තාකල් මේ ධර්ම උපදිනවා. මානසිකාරයේ නිරුද්ධ වී යනකොට නිරුද්ධ වී යනවා. මොකද ධම්මානුපස්සනාවේ පැහැදිලිව කියනවා මානසිකාරයේ නිසයි මේ ධර්ම උපදින්නේ. දැන් මානසිකාරය නිසා උපදින විදිය ගැන අපි කියලා තිනවා. නමුත් මේ ආර්ය සත්‍ය සම්මර්ෂණයේදී දකිනවා මේ කවර ආකාරයක චතුරාර්ය සත්‍ය අංගයක් වුණත් මානසිකාරයේ තියෙන තාක්කල් උපදිනවා. මානසිකාරය නැති වෙනකොට නිරුද්ධ වී යනවා කියලා එයා දැනගන්නවා. දැන් උදාහරණයක් විදියට බලන්න පින්වත්නි ඒ පුද්ගලයා තුළ ඇති වෙන ස්වභාවයක් තමයි කායික දුක. කායික දුක. දැන් කෙනෙක් කියන්න පුළුවන් කායික දුක කොහොමද මානසිකාරය නිසා ඇති වෙන්නේ කියලා. දැන් දුක තෝරන්නේ කොහොමද? කායික යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දුක්ඛං. ප්‍රිය ආයුෂ්මතුනි කායිකව ඉවසා ගන්න බැරි විදිය දුකක් හට ගන්නවා නම් අමිහිරි වූ වේදනාවක් හට ගන්නවා නම් කයේ ස්පර්ශයෙන් හට ගන්නා වූ ඒ දුක මොකකින්ද හටගන්නේ? කාය සම්පස්සජේන. කාය සම්පස්සජන් දුකං. කාය සම්පස්සයෙන් හට ගන්න දුක. කාය සම්පස්සේ ඇති වෙන්නේ මොකක් නිසා? මානසිකාරය නිසා. කාය සම්පස්සේ ඇති වෙන්නේ පින්වත්නි කය පැත්තේ ඒ අනුව මානසිකාරය තිබ්බොත් තමයි කාය සම්පස්සජා දුක්ඛ කායික දුක ඇති වෙන්නේ. දැන් හොඳට බලන්න මේ බණ ටික අහගෙන ඉන්නකොට ඔබට කිසිම දුකක් නැහැ. නමුත් ඔබේ දැන් වයසක කෙනෙක් නම් ওই කොන්දේ අමාරුව පැත්ත ඒ පැත්තට ස්පර්ශය යවන්න. ඒ පැත්තෙන් ස්පර්ශය ඒ පැත්තට මනෝ සම්පස්සයෙන් බලනකොට පින්වත්නි අනේ ඕ මේ සමහරට මේ හොඳට බණක් අහයි බොහොම ජාව සම්පන්නව මොකක් හරි වැඩක් කර ඉඳලා ඒ ගැන උත්තේජනයකින් ඉන්නකොට එකපාර සමහරට Tamanගේ ඇඟේ පතේ මොකක් හරි කැඩුමක් බිඳුමක් තියෙනවා කියලාවත් මතක නැහැ. එයා එකපාර කලබල වෙලා දඟලනවා. එතකොට කොහේ හරි වදිනකොට තමයි දන්නේ අනේ මෙහෙම ඉක්කුත් ඇඟේ තියෙනවා නේද කියලා. මේ බඳු තත්වයකටත් මම පත් වෙලා නේද ඉන්නේ කියලා එතකොටයි දකින්නේ. එතකොට ඔබ හොඳට මනසින් දකින්න ඕනේ. මේක දැක්කොත් තමයි අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. මේ
ඔක්කොම දුක්ඛ සත්‍ය උපදින්නේ මානසිකාරය නිසා. කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. එතකොට මේ කයෙන් විඳවන ඒකනි පින්වත්නි, ඒ අනුව මානසිකාරයේ නැති වෙච්ච තැනක කායික දුක නැත්තේ. මානසිකාරයේ නැති වෙච්ච තැනක. එතකොට මානසිකාරයේ නැති වෙන්න නිර්වින්දනය කළොත්, බෙහෙතක් දුන්නොත් පින්වත්නි, ඒ කෑල්ල අයින් කරන්න බැරිද? ඒ කෑල්ල අයින් කරලා වෙන කෑල්ලක් හයි කරන්න බැරිද? පුළුවන්. ඇයි? කායික දුක නැත්තේ මොකක් නිසාද? මානසිකාරය නැති නිසා. මානසිකාරයේ ඇති තාක්කල් තමයි පින්වත්නි කායික දුක. මානසික දුක ගැන කොහොමද තේරුවේ? දෝමනස්සයටනේ මානසික දුක කියන්නේ. දෝමනස්සය කියන්නේ මානසික දුක. එතකොට දෝමනස්සයේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා. කොහොමද තේරුවේ? යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං අයං උච්චතාවුසෝ දෝමනස්සං. ඉවසා ගන්න බැරි විදිහේ දුකක් හට ගන්නවා නම්, මනසින් අමිහිරි වේදනාවක් හට ගන්නවා නම්, ඒක හටගන්නේ මොකක් නිසාද? මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. මනෝ සම්පස්සෙන්මයි හටගන්නේ. එතකොට ස්පර්ශ වෙන්නේ කුමක් නිසාද? මානසිකාරයේ තියෙන නිසා. මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි පින්වත්නි දෝමනස්සේ තියෙන්නේ. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට දෝමනස්ස නිරුද්ධ වෙලා යනවා. ඒකයි අඬන මිනිස්සු ආයි hina වෙන්නේ. අඬන මිනිස්සු තුල නැවත hina වීමක් ඇති වෙන්නේ ඒකයි. අඬා hina වෙන්නේ ඒකයි. ඇයි? මානසිකාරයේ තියෙනකන් විතරයි පින්වත්නි මේ ධර්ම ඔක්කොම උපදින්නේ. අන්න එතකොට මේ අපි තෝරන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය පිළිබඳව. මේ අපි තෝරන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ. කොහොමද දුක්ඛ සත්‍ය ආර්ය සත්‍ය විදර්ශනාවේදී ධම්මානුපස්සනාව වැඩෙන ආකාරයට බලන්නේ? ආර්ය සත්‍ය වැඩෙන ආකාරයට බලන්නේ. අපි තවත් ටිකක් තේරුම් ගන්න බලමු. එතකොට මේ විදිහට යා මානසිකාරය කරනකොට යාට තේරෙනවා අනේ මේ දුක්ඛ සත්‍ය නම් වූ යථාර්ථය තුල ගැඹුරින් යා දැනගන්නවා. විඳින මම, ඒ කියන්නේ කායිකව දුක විඳින මම මේ පැත්තේ ඉන්නවා. අනේ මටමනි මේ දුක්, මටමයි මේ දුක් කියලා කිව්වට පින්වත්නි යා ගැඹුරින් එක දෙයක් තේරුම් ගන්නවා. ඒ ගැඹුරින් තේරුම් ගන්න යථාර්ථය තමයි පින්වත්නි, මානසිකාරයේ තියෙන තාක්කල් මේ ධර්ම උපදිනවා. මානසිකාරයේ තියෙන තාක්කල් මේ ධර්ම උපදිනවා. මානසිකාර නිරුද්ධ වීමෙන් මේ ධර්ම නිරුද්ධ වී යනවා කියන යථාර්ථයයි ඒ ශ්‍රාවකයා දකින්නේ. ඒ යථාර්ථයයි ඒ ශ්‍රාවකයා දකින්නේ. එතකොට කොහොමද මේ යථාර්ථය දකින්නේ? භාගතුන් වහන්සේ අපට මෙතනදී භාගතුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරනවා. දැන් මේ අපි කියන්නේ ජාතිය හෝ ජරාව හෝ මරණය, ශෝකය, පරිදේවය, දුක, දෝමනස් මේ ඔක්කොම ඒ අනුව මානසිකාරයේ තියෙන තාක්කල් උපදින ධර්ම. මානසිකාරයේ නිරුද්ධ වීමෙන් ඒ ධර්ම නිරුද්ධ වෙනවා. මේ දුක කියන්නේ තමන්ගෙම හිත තමන්ගෙම හිතින් අල්ලගෙන විඳවන එක නේද කියලා දැනගත්තට පස්සේ මේවා උපදින්නේ මානසිකාරයේ නිසා බව දැනගත්තට පස්සේ හරීම පහසුයි එයාගේ හිත තුල දුකෙන් නිදහස් වෙන්න. එතකොට ආර්ය සත්‍ය විදර්ශනාවේදී මේ දුක්ඛාර්ය සත්‍ය කොහොමද ධම්මානුපස්සනාවෙන් විපස්සනා කරන්නේ කියන කාරණේ ගැනයි අපි මේ කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. දැන් දුක ගැන තෝරද්දී ජරාව, ඊට පස්සේ අපි මේ විදිහට ගමුකෝ. දැන් ඒ පුද්ගලයා තුල ඇතිවෙන ශෝකය අයිති දුක්ඛාර්ය සත්‍යයට. ශෝකය කියන්නේ සදාතනික සත්‍යයක්. ඒ කියන්නේ ශෝකය කියන්නේ සදාතනික ස්වභාවයක්. ඒ ශෝකයෙන් අවබෝධයට පත් වෙන තාක්කල් ශෝකයෙන් නිදහස් වීමකට පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් මෙතන ආර්ය සත්‍ය සම්මර්ෂණයේදී ධම්මානුපස්සනාවේ දැනගන්නේ ශෝකය තමන්ගේ හිතේ උපදින හුදු නාම ධර්මයක්. හිතේ උපදින හුදු නාම ධර්මයක්. සත්‍ය වශයෙන් පවතින භෞතිකව අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අරයා නිසා ශෝකේ, මෙයා නිසා ශෝකේ කියලා එහෙම කියන්න බෑ. ශෝකේ කියන්නේ හිතේ උපදින දෙයක්. කොහොමද ශෝකේ තේරුවේ? යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන
ව්‍යාසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා මේ විදියට කියාගෙන යන කාරණීන් පැහැදිලි වෙනවා. විවිධාකාර විපත්වලදී නොයෙක් විපත් එනවා මිනිසුන්ට. නොයෙක් විපත්වලදී ඕනෑම විපතකින් පීඩා විඳින කෙනෙක් තුල ඒ විපත් නිසා ඉවසා ගන්නට බැරි දුක් වේදනාවක් විඳින කෙනෙක් තුල යම්කිසි ශෝක කිරීමක් ඇද්ද? ශෝක කරන ගතියක් ඇද්ද? ශෝකයෙන් තැවෙන ගතියක් ඇද්ද? ශෝකයෙන් ශෝකී බරව සිටින ගතියක් ඇද්ද? සිත දවාලන ගතියක් ඇද්ද? හිත දැඹෙනවා දවාලන ගතියක් ඇද්ද? හාත්පස දවාලන ගතියක් ඇද්ද? ඒකයි කිව්වේ ශෝකෝ අන්තෝ පරිශෝකෝ කියලා. ශෝකයෙන් දවාලන ගතියක් ඇද්ද? හාත්පසම දවාලන ගතියක් ඇද්ද? ඒක තමයි ශෝකය. එතකොට පින්වත්නි දුක ඇති වෙන්නේ ඒ අනුව මනසිකාරය කළොත් නේ. ඒ අනුව මනසිකාරය කළාට පස්සේ තමයි හිත නිකන් තැවෙන දැවෙන ගතියක් එන්නේ. ඉතින් මනසිකාරය වෙන පැත්තකට යවලා බලන්නකෝ. මනසිකාරය වෙන පැත්තකට යවලා වෙන වැඩක් පැත්තට යවන්නේ. එතකොට අර ඒ මනසිකාරය නිත ඇති වෙච්ච ශෝකය එතනම නිරුද්ධ වෙනවා. දැන් මෙතන දැනගන්නේ මනසිකාර සමුදය ධම්මානං සමුදය. මනසිකාරය නිසා ධර්ම සමුදය වෙනවා. මනසිකාරයේ නිරුද්ධ වීමෙන් සියලුම ධර්ම නිරුද්ධ වෙනවා කියන යථාර්ථයයි දැන් මෙතන දැනගන්නේ. එහෙමනම් මේ දුක්ඛ සත්‍ය කියන එක තුල යථාර්ථය කොමක්ද? මේ ඔක්කොම දුක් රැස උපදින්නේ ඒ තැනදී මනසිකාරයේ පවතින තාක්කල් විතරයි. මනසිකාරයේ පවතින තාක්කල් විතරයි. දැන් ඉවසා ගන්න බැරි දුකකින් ඉන්නවා මිනිහෙක්. එතකොට ඉවස ගන්න බැරි තැනම දුකකින් කෑ ගගහ ඉන්නවා. කෑ ගගහ ඉන්නකොට එයාට නිින්ද යන්න බෙහෙත් ටිකක් දෙනවා. එතන නිින්ද යනවා. එතකොට ඒ අනුව මනසිකාරයේ පවතින්නේ නැහැ. එතකොට එයා නිින්දෙන් කෑ ගහන්නේ නැහැ. නිින්දෙන් විලාප තියන්නේ නැහැ. ඇයි? මනසිකාරේ නැහැ ඒ අනුව. එහෙමනම් ඔබ මතක තියාගන්න ඕන ආර්ය සත්‍ය මේක හරිය ලස්සනට පැහැදිලි වෙයි. අපි ඊළඟ දේශනාවකදී මේ දුකේ සමුදයද දුකේ නිරෝධයද දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවද කොහොමද මේවා මනසිකාරය නිසා ඇති වෙන්නේ මනසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන්නේ කියලා දැනගන්නකොට ආර්ය සත්‍ය විදර්ශනා කරන සැබෑ ශ්‍රාවකයෙකුගේ චින්තනය කොහොමද ගොඩ නැගෙන්නේ කියන එක පිළිබඳ මෙතනදීම කොහොමද නිවන කරා ඒ හිතින් කොහොමද නිවන ස්පර්ශ කරන්නේ මේවා ඔක්කොම හිතේ උපදින නාම ධර්මයන් නේද මනසිකාරයේ තියෙන තාක්කල් උපදින දේවල් නේද මේ විදියට මනසිකාරයේ පවත්වන්නේ දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ලෝකේ කවර කෙනෙක්වත් නොව මගේ තියෙන අවිද්‍යාවම පදනම් කරගෙන මගේ තියෙන මෝඩකමට මේ විදිහටම මනසිකාර පවත්ව හඬා වැළපි කෑ ගගහ නැවත මේ දුකම හදා ගන්නවා. මේක මගේම හිතින් මම විසින්ම කරගත්ත දෙයක්. පටිච්ච සමුප්පන්නව බැලුවට පස්සේ මනසිකාරයේ පවතින තාක්කල් ජාති දුකද ජරා දුකද ව්‍යාධියද ශෝකයද පරිදේවයද දුකද දෝමනස්සයද මේ ඔක්කොම ඇති වෙනවා. මනසිකාරයේ නිරුද්ධ වීමෙන් මේ සියල්ලම නිරුද්ධ වී යනවා කියලා දැනගන්න පුළුවන්. ඒ දැන ගැනීම පිණිස තමයි මේ දුකේ ස්වභාවය බෙදා බලන්නේ. දැන් ජාති කියන්නේ මෙයයි ජරාව. ඒකනේ භාගතුන් වහන්සේ මොකද්ද වදාළේ? භාගතුන් වහන්සේ වදාළේ ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං. එතකොට මේ මානසිකාරය නිසා මේ ධර්ම උපදිනවා. මානසිකාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියන යථාර්ථවාදී රිද්මය තේරුම් ගැනීම පිණිස තමයි මේ ආර්ය සත්‍ය පිළිබඳ ආර්ය සත්‍යසාචික්කන මේ ආර්ය සත්‍ය ප්‍රකාශ කළේ. ආචික්කන දේශනා කළේ. පඤ්ඤපණ පැනවීමක් කළේ. පට්ඨපණ පිහිටවීමක් කළේ. මේ බඳු සත්‍යයක් ලෝකේ තියෙනවා කියලා. පට්ඨපණ විවරණ විවෘත කළේ. විභජන විස්තර කොට බෙදා වෙන්කොට පැහැදිලි කළේ. උත්තානි කම්මං ඉස්මතු කරලා පෙන්නුවේ. ඉතින් මේ ටික ඔක්කොම කළේ මොකක්ද? මේ ඔක්කොම කළේ මේ ගැඹුරින් මේවා මානසිකාරය නිසා උපදින බවත් තමන්ගේම අවුලක් තියෙන්නේ. තමන්ගේම මානසිකාරයේ ගැටලුව තියෙන්නේ.
මානසිකාරයේ නැති වෙනකොට නිරුද්ධ වී යන ධර්මයක් නම් මානසිකාරය කියන්නේ Tamanගේ හිතේ ඇති වෙන හුදු හැඟීමක් නම් නාම ධර්මයක් නම් එහෙනම් මානසිකාරයේ පැවැත්වීමේ අයිතිය මානසිකාරයේ පැවැත්වීමේ ක්‍රියාවලිය දෙවියෙකුට පවරන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ වෙන කෙනෙකුට පවරන්න පුළුවන්ද? බෑ. පරිබාහිර ලෝකයේ කෙනෙක් මත යැපෙන්න පුළුවන්ද? බෑ. මේ ඔක්කොම උපදින්නේ මානසිකාරයේ තියෙන තාක්කල් විතරයි. මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට මේ ඔක්කොම නිරුද්ධ වී යනවා. මෙතන ආර්ය සත්‍ය සම්මර්ෂණي හරිම වැදගත් එකක්. මොකද මේ අපිට භාගතුන් වහන්සේ වදාළේ මහණෙනි ඔබත් මමත් දීර්ඝ කාලයක් ඉපදී මෙරි යන්නේ මේ ලෝකේ දුක නම් වූ ආර්ය සත්‍ය නොදන්නාකම නිසායි. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය නොදන්නාකම නිසායි. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය නොදන්නාකම නිසායි. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය නොදන්නාකම නිසායි. අපි මේ විදියට යන්නේ. එවනම් මේ පිළිබඳ ධම්මානුපස්සනාවෙන් දකිනකොට අපි දැකගන්නේ මේ අපි නොදන්නා දේ ගැඹුරින් දැනගන ඔක්කොම මානසිකාරය නිසා උපදිනවා. දැන් පරිදේවය ගත්තොත් එහෙම පරිදේවය කියලා කියන්නේ මොකද්ද? පරිදේවය කියන එක අපි ඉස්සෙල්ලා තේරුවේ විපතකදී කෙනෙක් තුල ඉවසා ගන්නට බැරුව දුක් වේදනාව විඳින කෙනෙක් තුල යම් මෙහඬා වැළපීමක් තියෙනවා නම් එතකොට නම් ගොත් කී අඬනවා පරිදේවය. කෑගග හඬනවා ඇයි මට මෙහෙම වුණේ කියලා. ඇයි ඒ අනුව මානසිකාරේ තියෙන තාක්කල් විතරයි එයා නම් ගොත් කී අඬන්නේ. ඒකයි නම් ගොත් කී අඬා කෑ ගහ ඉන්න මිනිහෙක් එකපාරම මානසිකාරේ වෙන පැත්තකට යනකොට ඒ ඇඬිල්ල නවත්තන්නේ. ඒ වැළපීම නවත්තන්නේ. එතකොට එහෙනම් මේ පරිදේවය කියන එක අපිට පැහැදිලි ඒ පැත්තෙන් මානසිකාරයේ තියෙන තාකල් විතරමයි ඇති වෙන්නේ. මානසිකාරයේ නිරුද්ධ වී යනකොට මේ ස්වභාවය නිරුද්ධ වී යනවා. මෙන්න මේ විදියට පින්වත්නි දුක පිළිබඳ සමාහිත සිතක් හදාගත්ත ශ්‍රාවකයෙක් විසින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙන්න මේ ටික ඊටාම සිහිනුවණින් යුතුව හොඳ තැනක වාඩි වෙලා මානසිකාරය නිසා මේ ධර්ම උපදින බවත් එතකොට සමුදය ධම්මානුපස්සීවා කියන ස්වභාවයත් මානසිකාරයේ නිරුද්ධ වී යනකොට නිරුද්ධ වී යන බවත් වය ධම්මානුපස්සීවා කියන ස්වභාවයත් මේවා ඇතිවෙච්ච තැනම ඇතිවි නැතිවි යන ස්වභාවයක් මානසිකාරය නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වී යන ස්වභාවයක් බව එතනම නිරුද්ධ වී යන ස්වභාවය පිළිබඳ සමුදය වය ධම්මානුපස්සීවා කියන ස්වභාවය දැක ගන්නකොට එතන පින්වත්නි වැඩෙන්නේ ධම්මානුපස්සනාවයි. හැබැයි ධම්මානුපස්සනාව තුළ ඒකෙන් විතරක් ධම්මානුපස්සනාවේ ආර්ය සත්‍ය විපස්සනාවයි එතන වැඩෙන්නේ. හැබැයි ආර්ය සත්‍ය විපස්සනාවෙත් මේ අපි මතක් කළේ පින්වත්නි දුක්ඛාර්ය සත්‍ය කොහොමද ධම්මානුපස්සනාව වැඩෙන ආකාරයෙන් දකින්නේ? එතන මතක තියාගන්න මානසිකාරය නිසා මේවා උපදිනවා කියන පදනමමයි දකින්නේ. ඒ පදනමින්මයි දකින්නේ වෙන පදනමකින් දකින්නේ නැහැ. ඒක භාගතුන් වහන්සේ වදාළ කාරණයක්. ඒ විදිහට දකිනකොට තේරෙනවා මේ ඔක්කොම මං මවාගත්ත මං හදාගත්ත ලෝකයක් දුක කියන්නේ මමම හදාගත්ත දෙයක් කියලා පැහැදිලිව ඒ භාවනාමය අත්දැකීම තුල වාසය කරන ශ්‍රාවකයාට පේන්න පටන් ගන්නවා. එතකොට යා තුල මේ ලෝකයම අතහැරෙන්න පටන් ගන්නවා. මොකද දුක කියන්නේ තමන්ගේම හිතින් අල්ලගෙන ඒ අනුව මානසිකාරයේ පවත්වන මහ මෝඩ ක්‍රියාවලියකට කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක භාවනාමය අත්දැකීමක්. අනිත් කාරණේ තමයි අපි මේක හොඳට පැහැදිලි වෙයි ඉස්සරහට මේ ආර්ය සත්‍ය සම්මර්ෂණය කොහොමද දුකේ නිරෝධය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව තුළ මේක දකින්න කොහොමද කියනකොට හරිය උත්තේජනයක් ඇති වෙනවා. ඇත්ත තමයි මේ කියලා. එhmenan මේ ආර්ය සත්‍ය සම්මර්ෂණය කියන එක ගොඩාක් දෙනෙකුට නොතේරුණු තැනක් සතිපට්ඨානි ධම්මානුපස්සනා විදි. කොහොමද මේ චතුරාර්ය සත්‍ය මානසිකාරය නිසා උපදින්නේ මානසිකාරය නිසා නිරුද්ධ වෙන්නේ කියලා. චතුරාර්ය සත්‍යම අපි මෙතනදී යොදාගත්තේ නෑ. මේ දේශනාවේ කාලයේ හැටියට අපි දුක ගැන විතරයි කතා කළේ. එතකොට පැහැදිලි දුක කියන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය සියල්ලම මානසිකාරය නිසා ඇති වෙනවා කියලා. නමුත් දුකේ සමුදය පිළිබඳව එහෙම තේරුම් ගන්නකොට මේ පිළිබඳ ඊටාම පළල් නුවණක් ඔබට ඇති වේවි. ඒ බඳු නුවණක් සකස් කර ගන්නට ඉදිරි ධම්මානුපස්සනාවේ දේශනා සමග එකතු වෙන්න කියලා මතක් කරමින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා.
අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කේ.ඩී. පාලිකා ජයමිනී මහත්මියත් සරෝජනී මිගුම්තැන්න මහත්මිය ප්‍රදාන පින්නතුන්. ඒ දෙපළට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම පාලිකා ජයමිනී මහත්මියටත් සරෝජනී මිගුමිතැන්න මහත්මිය ප්‍රදාන එපින්තුන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ උතුම් කුසලානිසංසයන්